වස්සාන ධර්ම දේශනා පින්නතුනි මේ මතක වස්ත්‍ර පූජාව අපි මැරුණට පස්සේ කරන්න නෙමෙයි අපි ජීවත් වෙලා ඉඳිද්දිත් කරන්න පුළුවන්. ඒ කොහොමද? මම මැරෙන්න කලින් මා වෙනුවෙන් මටම පුළුවන් වස්ත්‍රයක් පූජා කරන්න. ඒකට අපි කියනවා ජීව මතක වස්ත්‍ර පූජාව කියලා. ජීව මතක වස්ත්‍ර පූජාව කියලා කියන්නේ ජීවත් වෙලා ඉද්දිම මා වෙනුවෙන් මමම වස්ත්‍රයක් ගෙනල්ලා අන්න එය තමා වෙනුවෙන්ම මහා සංඝරත්නයට සාංගිකව පූජා කරනවා. අචිරං වතයන් කායෝ පඨවින් අදිසෙස්සතේ චුද්ධෝ අපේත විඥානං නිරත්තංව කලින් කරා. මේ අපේ ජීවිතයේ තියෙන අස්තිර බව ඒක සිහිපත් කරලා අපි මේ මතක වස්ත්‍රය ජීව මතක වස්ත්‍රයක් හැටියට පූජා කරනවා. පින්නතුනි අපට ඒ පින්කමත් කරගන්න පුළුවන්. මා වෙනුවෙන් වෙනින් කෙනෙක් මතක වස්ත්‍ර පූජාවක් කළත් නොකළත් පාංශුකුලේ දුන්නත් පින් කළත් නොකළත් එකයි. මමම මැරෙන්න කලින් මතක වස්ත්‍රයක් පූජා කරනවා. ඉතින් අනන්තවත් පින්වතුන් මේ මතක වස්ත්‍ර පූජා කරනවා. ඔබටත් ඒ පින්කම කරගන්න පුළුවන්. ඔබේ විහාරස්ථානයට ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේලා මුණ ගැහිලා ස්වාමීන් වහන්සේ මට ජීව මතක වස්ත්‍රයක් පූජා කිරීම අවශ්‍යයි. අන්නේ ජීව මතක වස්ත්‍ර පූජාව මට සිද්ධ කරන්නට අවස්ථාවක් සලසලා දෙන්න කියලා කිව්වාම කාමදුරෝ ඒකට අවශ්‍ය කරන දේවල් කියලා ඔබට අනුශාසනා කරાવી කරන්න ඕන විදිය කියලා දෙයි. ඒ නිසා ඔබේ ජීවිතය තුළ අන්න ඒ කටයුත්තත් පින්නතුනි අපට සිද්ධ කරගන්න පුළුවන්. එතකොට මම ජීවිතයේ අනියත බව තවත් හිතුව වෙනවා. මම මරණය සිහි කළා වෙනවා. මරණානුස්මෘතිය වැඩුවා වෙනවා. ඇයි? මම යම් දවසක මේ මැරෙනවා. මම මැරෙන්න කලින් මා මේ පින්කමත් කරගෙන තියාගන්න. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ දෙහිවල පල්ලිදොර පාරේ පදිංචි හිරන්ති ප්‍රනාන්දු මහත්මිය සහ සඳමාලි කොඩිකාර මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාගේ පින්බර දායකත්වයෙන් යුතුවයි. එම පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණු වන්නේ මීට අවුරුදු 23කට පෙර මිය පරලෝ සැපත් පී.ජයරත්න සිල්වා දයාබර පියතුමන්ටත් වසර 9කට පෙර පරලෝ සැපත් ආදරණීය නීටා සිල්වා මෞතුමියටත් වහවහ සසර කෙලවර කොට උතුම් අමා මහ නිවන ලබන්නට ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ අවසරයි අපි හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සක්ක මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ උතුම් ධර්ම දානමය පින්කමෙහි පුණ්‍යවන්ත වූ දායකත්වයෙන් කටයුතු කරන්නේ දෙහිවල පල්ලිදොර පාරේ පදිංචි හිරන්ති ප්‍රනාන්දු මහත්මිය සහ සඳමාලි කොඩිකාර මහත්මිය ඇතුළු
පවුලේ සියලු දෙනාගේ පුණ්‍යවන්ත වූ දායකත්වයෙනුයි. මේ පින්වතුන්ගේ ප්‍රධාන අරමුණ තමයි සැප්තැම්බර් 6 වෙනි දිනට වසර 103ක් ජන්මදිනය ලබන අවුරුදු 23කට පෙර මිය පරලෝකීය ආදරණීය පී ජයරත්න සිල්වා පියතුමාටත් ජුනි 2 වෙනි දිනට වසර 93ක් ජන්මදිනය ලැබූ අවුරුදු 9කට පෙර මිය පරලෝකීය ආදරණීය නීටා සිල්වා මව්තුමියටත් වහවහ සසර කෙලවර කොට උතුම් අමා මහ නිවන ලබන්නට මේ ධර්ම දානමය පින්කමේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවායි අපි ප්‍රාර්ථනා කරමු. තවත් අරමුණු පරමාර්ථයන් මේ පින්වතුන් තුල තියෙනවා. ඒවා අපි ධර්ම දේශනාව අවසානයේදී සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීම ආශිර්වාද කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ ඔබ සූදානම් වන්නේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා විශේෂෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. පින්වතුනි, ලෝකයේ මිහිරිම වචනය ධර්මයයි. ලෝකයේ මිහිරිම රසය ධර්ම රසයයි. එහෙනම් අපි ලෞකික ජීවිතයේ එකතු කරන, අපි බලාපොරොත්තු වන මොන දෙයකින්වත් ස්ථිරසාර සතුටක් ලබන්න අපට බෑ පින්වතුනි. අපි ගෙයක් දොරක් හදාගන්නේ, ඇඳුම් පැළඳුම් ගන්නේ, ධන දාන්නේ එකතු කරන්නේ, භවභෝග රැස් කරන්නේ, රන් රිදී මුතුමැණික් පැළඳ ගන්නේ. අපේ බලාපොරොත්තුව එයින් සැපතක් සතුටක්. එහෙත් පින්වතුනි, මේ බලාපොරොත්තු වන සැපත සතුට අපට ස්ථිරසාරව ලැබෙනවද? නෑ. එහෙනම් අපි ධනයෙන් වර්ධනය වෙන්න භවභෝග වලින් වස්තුවෙන් වැඩි වෙන්න අපට තියෙන සතුට අහිමි වෙනවා පින්වතුනි. ඒ නිසා ඒවා පිළිබඳව දැනෙන ආශාව අපි තුල වර්ධනය වෙනවා. ආශාව තණ්හාව වැඩි වෙන තැනක අවසාන ඉතිරි වන්නේ සැපක් නොව දුකක්. එහෙනම් පින්වතුනි, අපි ළඟා කර ගන්නා මේ හැම දෙයකින්ම පින්වතුනි අපට සතුට ඉතිරි වෙන්නේ නැහැ. අපට ඉතිරි වෙන්නේ දුක. එහෙනම් මේ ලෝකේ අපි තුල ඇතිවන ප්‍රශ්න, ගැටලු, දුක් දුම්නස් निराකරණය කරගනිමින් ඕනෑම අවස්ථාවකදී අසීරු මානසික තත්ත්වයක් පවතිද්දී ඒවා සමනය කරගෙන සහනය සංසිඳීම ලද හැක්කේ ධර්මයෙන් පමණයි පින්වතුනි. ඒ නිසා සියලු දානයන් පරදා ධර්ම දාණය පින්වතුනි මුල් තැනට එනවා. මේක තමයි ස්වභාවය. ලෝකයේ සත්‍ය වූ වචනය ධර්මය නම් ඉන් එහා දෙයක් නැහැ. ඒ නිසා අපට මානසික සැනසීම ලබන්න, අපේ දෛනික ජීවිතේ සාර්ථක කරගන්න පින්වතුනි අපේ ආධ්‍යාත්මික සුවය
අපට සාක්ෂාත් කරගන්න ලෝකෝත්තර නිවන් පසක් කරගන්නට හේතු වන්නේ ධර්මයයි. ඒ නිසා බණපදයක් ඇසීම, බණපදයක් අන් අයට ඇසීමට සැලැස්වීම කෙතරම් උදාරතර පින්කමක්ද පින්වතුනි. ඒ තරම් වටින පින්කමක්. පින්වතුනි, අපි කොයි තරාතිරමකින් කොහොම හිටියත්, මොනතරම් ධන ධාන්‍ය ආට්‍යව සිටියත් යම් දිනක මැරෙනවා. දැන් මේ දිනවල මරණය බොහොම සුලභයි. මේ කොවිඩ් වසංගතයත් එක්ක අදින් අපි හෙට ඉඳීද නැද්ද කියලා කියන්න බෑ. ඒ තරමට අවිනිශ්චිතයි. ඒ නිසා මේ මැරෙන දවසට හිත හදාගෙන මැරෙන්න, සතුටින් මැරෙන්න, අවසාන චුතිසිත යහපත් කරගෙන මැරෙන්න අපට හැකිනම් ඊළඟට ලබන ප්‍රතිසන්දිය යහපත් කරගන්න පුළුවන්. අපේ උත්සාහය වෙන්න ඕන මේ ධර්ම මාර්ගයේ ගිහිල්ලා නිර්වාණය රහත් බව පසක් කරගන්න. ඒ රහත් බව අපේක්ෂාවෙන් තමයි අපි කටයුතු කරන්නේ. එතකොට අපිට ඊට මෙහා ප්‍රතිලාභයක් හරි ලබන්න පුළුවන්. සෝවාන් ආදී. එහෙනම් පින්වතුනි, අපේ ජීවිතය තුළ අවසාන නිමේෂය සතුටු සිතින්, යහපත් සිතින්, හොඳ කර්මයක් චුතිසිතට පමුණුවාගෙන මැරෙන්න නම් එදාට නෙවෙයි, අපි ලැබුණු හැම අවස්ථාවකදීම අද එයි මරු පින් කරගන්නේ, කෙලෙසද සෙට මරු නේති සිතන්නේ. අදම පින් කරගන්න කුසල් වඩන්ඩ අපි පෙළඹෙන්න ඕන පින්වතුනි. එහෙම නැත්තම් අපට අවසාන ඉතුරු වෙන්නේ පසුතැවීම, කලකිරීම පමණයි. මේ හම්බ කර සියල්ල අපි දාලා යනවා අතට ගත්ත හැම දෙයක්ම. අපි අරගෙන යන්නේ හිතට ගත්තු ටික විතරයි. අපි හිතේ රඳව ගන්න පුළුවන් කුසල්, අකුසල්, යහපත, අයහපත, සදාචාර, දුරාචාර, පින්පව්. මේන් අකුසල්, අයහපත්, පාපී, දුරාචාර දේ අපි කළොත් එයින් අපට එකතු වන පෞසිතුවිලි සමුදායෙන් ඊළඟ භවය දුගතිගාමී කරන්න සමත් වෙනවා. එහෙනම් අපි මෙලොව ජීවත් වෙද්දී අපි උත්සාහ කරන්න ඕන කුසල්, යහපත්, පුණ්‍ය කර්ම කරලා අපේ ජීවිතය මෙලොවිනුත් සැනසීමක්, චුතිසිත යහපත් වීමක් හා පරලොව සුගතියක් අත්පත් කරගන්න. අන්නේ தත්ත්වය අපට ලබා ගන්න පුළුවන් පිනට, කුසලයට, යහපතට අවධානය යොමු කළොත්. මේක අත්‍යවශ්‍යයි. එහෙම නැත්තම් අපට මේ ගමන යන්න බෑ. ඒකයි ස්වභාවය පින්නතුනි. ඒ නිසා මරණ මොහොත යහපත් කරගන්න ජීවත් වෙන කාලේ හොඳින් ජීවත් වෙන්න ඕන. අපි කුසල් නොකරලා තිබුණොත්, පින් නොකරලා තිබුණොත් අවසාන චුතිසිතට කොහොමද පිනක් සිහි කරගන්නේ? ඒ නිසා පුණ්‍ය කර්ම, කුසල කර්ම ජීවත් වෙන කාලයේදී අපි සිද්ධ කරගත යුතුයි. එතකොට අවසාන මොහොත අපට යහපත් කරගන්න පුළුවන්. පින්වතුනි, අපේ මරණය
ආකාර 4කින් සිද්ධ වෙන බව බණ පොතේ පෙන්නනවා. ඒ තමයි ආයුක්ඛය මරණය, කම්මක්ඛය මරණය, උභයක්ඛය මරණය, උපච්ඡේදක මරණය කියලා මරණය ආකාර 4යි. ආයුක්ඛය මරණය කියන්නේ අපි ගෙනාපු ආයුෂ ප්‍රමාණය අවසන් වීමෙන් මරණයටපත් වීම. එතකොට ආයුෂ ඉවර වුණොත් මටත් ඔබටත් කමයි අපි කාටත් මරණයෙන් ජීවිතේ කෙලවර කරන්න සිද්ධ වෙනවා. ආයුක්ඛය මරණය. කම්මක්ඛය මරණය කියන්නේ ආයුෂ ප්‍රමාණය තව තියෙද්දිත් අපි ගෙනාපු කර්ම ශක්තිය මග වියදන් ටික ඉවර නම් ඉන් එහාට යන්න බෑ. මග වියදන් නැත්තම් මේ ගමන යන්න බෑ. ඒ නිසා කර්ම ශක්තිය අවසන් වුණත් අපි මිය යනවා. උභයක්ඛය මරණය කියන්නේ ආයුෂ ප්‍රමාණයයි කර්ම ශක්තියයි දෙකම එක විට අවසන් වෙන්නත් පුළුවන්. එහෙම දෙකම එක විට අවසන් වුණත් අපට මරණය සිද්ධ වෙනවා. උපච්ඡේදක ඒ කියන්නේ උපච්ඡේදක මරණය කියලා කියන්නේ අපට ආයුෂ ප්‍රමාණයක් තියෙනවා, කර්මයක් තියෙනවා. හැබැයි පින්නතුනි අපි කියන්නේ ඔය හිටී ගමන් මලයි කියලා. අන්නේ හිටී ගමන් මරණයක් වුණොත් බැලූ බැල්මට ඔහුට තව ජීවත් වෙන්න වයස තියෙනවා. ඔහුගේ කර්ම ශක්තියක් තිබුණා. ඒත් සංසාරී කරපු බරපතල ප්‍රාණඝාත ආදී අකුසලයක් අපි දුර්වල වෙලාවේ වහා ඉදිරිපත් වුණොත් ආන්න මොකද්ද වෙන්නේ? අන්න අපි මරණයටපත් වෙනවා. ඒකට කියන්නේ උපච්ඡේදක මරණ. පින්නතුනි අපේ කර්මය විපාක දෙනෝ ditta ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය වශයෙන්. එතකොට මෙලොවදී විපාක දෙන කර්ම ditta ධම්ම වේදනීය කර්ම. පරලොවදී විපාක දෙන්නේ උපපජ්ජ වේදනීය කර්ම. එතකොට අපි ගිය භවයේ ඉන්න කෙනෙකුට මෙලොව කියන්නේ පරලොවනේ. එතකොට අන්න මෙලොව විපාක දෙන්න පුළුවන් සංසාරේ කරපු කර්මයක්, ගිය භවයේ කරපු කර්මයක්, ප්‍රාණඝාතයක්. එහෙම නැත්නම් අපරාපරිය අපි සසර කවදා හරි කරපු කර්මයක්. අපි දුර්වල අවස්ථාව ආපු ගමන් අපිට මරණය උදා වෙනවා. මේක තමයි ස්වභාවය පින්නතුනේ. ඒ නිසා එවැනි ප්‍රාණඝාත ආදී සසර කරපු බරපතල කර්මයක් ඉදිරිපත් වී මරණයටපත් වෙනකොට අපි කියනවා ඒකට උපච්ඡේදක මරණ කියලා. දැන් පින්නතුනි බලන්න මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. අපි පහනක් දැල්වනවා. මේ පහන දැල්ලුවට පස්සේ පොල් තෙල් දාලා තිරයක් දාලා පහනක් දැල්වනවා, මැටි පහනක්. මෙහෙම පහන දැල්ලුවාම මේ පහන නිවෙන්න පුළුවන් ආකාර 4ක් තියෙනවා. මරණය සිද්ධ වෙන ආකාර 4 වගේ තමයි. දැන් මේ පහනේ තෙල් ඉවර වුණත් පහන නිවෙනවා. තෙල් තියෙද්දි තිරේ ඉවර වුණත් පහන නිවෙනවා. තිරේ තියෙද්දි තෙල් ඉවර වුණත් පහන නිවෙනවා. තෙල් තියෙද්දි තිරේ ඉවර වුණත් පහන නිවෙනවා. තෙලුයි තිරෙයි දෙකම එක සැරේ ඉවර වෙලත් පහන නිවෙනවා. තෙලිත් තියෙනවා, තිරෙත් තියෙනවා. හොඳට පහන දැල්වි දැල්වි තියෙන වෙලාවක සුළඟක් වෙනවා. ඒ සුළඟින් මේ පහන නිවෙන්න පුළුවන්. ජීවිතේ නැමැති පහනත් අන්නේ වගේ. පින්නතුනේ. එතකොට මේ පහනේ ආයුෂ නැමැති තෙල් ඉවර වුණොත් ජීවිතේ නැමැති පහන එතනින් නිවි යනවා. ආයුෂ නැමැති තෙල් තියෙද්දි පහන් තිරය පහන් වැටිය නැමැති කර්ම ශක්තිය අවසන් වුණත්
මේ ජීවිතය නැමැති පහන එතනින් අවසන් වෙනවා. නිවී යනවා. ආයුෂ නැමැති තෙලුත් කර්ම ශක්තිය නැමැති තිරයත් දෙකම එක විට අවසන් වුණොත් ජීවිතය නැමැති පහන එතනින් කෙලවර වෙනවා. ආයුෂ නැමැති තෙලුත් තියෙනවා. කර්ම ශක්තිය නැමැති තිරෙත් තියෙනවා. පහන දැල් වෙන අතරේ සුළඟක් ආවොත් මේ පහන නිවී යනවා. එහෙනම් උපච්ඡේදක කර්මයක් නිසා ජීවිතේ නැමැති පහන එතනින් නිවී යනවා. මේ ආකාර හතරින් එකකට අපේ මරණය සිද්ධ වෙනවාමයි. ඒකෙන් බේරෙන්න අපිට කාටවත් බෑ. මහමුහුදේ හිටියත්, පර්වතයක හිටියත්, ගල් ගුහාවක හිටියත්, කොතන හිටියත් මරණය ඒකාන්තයි. මේක හිතන්නේ නැති අය තමයි තණ්හාවෙන්, මසුරුකමින්, කුම්මැහි කමින් ගොඩ ගහගෙන ඉඳලා තමන් කන්නේ බොන්නෙත් නැහැ, අනුන්ට දෙන්නෙත් නැතුව ඉඳලා මැරිලා යනවා. කෝටි ගණන් ධනය තියාගෙන මැරිලා යනවා පින්නතුනි. මේක තමයි ඇත්ත తත්වය. මේ ස්වභාවය අපට පේන්න තියෙනවා. පින්නතුනි, එහෙනම් අපේ මරණය සිදු වෙනකොට මේ අවසාන චුතිසිතේ ස්වභාවය අපි බලමු. මේ අවසාන චුතිසිත යහපත් කර ගැනීම අපි බලාපොරොත්තු විය යුතු දෙයක්. නැත්තම් අපටත් ඒන් යහපතක් නැහැ, ඉන්න අයටත් යහපතක් නැහැ. දැන් මරණාසන්න වෙලාවේ චුතිසිතට ආවොත් එහෙම පින්වතුනි අධික තණ්හාවක්. ඒ අධික තණ්හාවත් එක්ක යා උපදින්නේ මැරිලා ගිහිල්ලා പ്രേත ලෝකේ. කා සමගින් හෝ අධික වෛරයක් ආවොත් මේ වෛරයත් එක්ක ඔහු මලොත් අධික වෛරයෙන් මැරෙන කෙනා උපදින්නේ එක්කෝ නිරයි එක්කෝ තිරිසන් ලෝකේ. මේක තමයි ස්වභාවය පින්වතුනි. එහෙනම් අපි ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. පින්වතුනි, මරණාසන්න වෙලාවේදී අපේ සිතට පහළ වෙන මේ චුතිසිතේ ස්වභාවය බැලුවාම එය අපට බෙදන්න පුළුවන් කර්මය, කර්ම නිමිත්ත හා ගති නිමිත්ත කියලා කොටස් තුනකට. කර්මය කියලා කියන්නේ අපි මෙලොව ජීවත් වෙලා ඉන්න කාලේ කුසල කර්මත් කරනවා, අපි අකුසල කර්මත් කරනවා. මේ කුසල් සහ අකුසල් කර්ම වලින් අපේ සිතේ සටහන් වුණු කර්මයක් පින්වතුනි අපට හිතට එනවා. එතකොට වැඩියෙන් හිතට එන්න තියෙන්නේ නිතර නිතර පුරුදු පුහුණු කළ කර්මයක්. ඒක කුසල කර්මයක් වෙන්නත් පුළුවන් පින්වතුනි, අකුසල කර්මයක් වෙන්නත් පුළුවන්. ස්වභාවය ඒකයි. එහෙනම් කුසල් අකුසල් කර්ම වලින් එකක් වෙන්න පුළුවන් මේ. ඒ නිසා මේ කුසල කුසල කර්මයක් හිතට එන එක තමයි කර්ම කියලා කිව්වේ. ඉතින් අපි හොඳ කර්මයක් හිතට ගන්න තමයි අපි උත්සාහ කරන්න ඕන. හැබැයි හොඳ කර්මයක් අපට මතක් වෙන්න නම් අපි තුල ඇති වෙන්න ඕන පින්වතුනි නිතර නිතර කුසල කර්ම කිරීමේ ස්වභාවය අපි තුල ඇති වෙන්න ඕන. ඊළඟට කර්ම නිමිත්ත අපිට පහළ වෙන්න පුළුවන්. කර්ම නිමිත්ත කියලා කියන්නේ කර්මයෙන් කොටසක් මතක් වෙන එකයි. නිමිත්තක්. උදාහරණයක් වශයෙන් අපි හිතන්ඩ දලදා හාමුදුරුව වඳින්න අපි නුවර ගියා. නුවර ගිහිල්ලා සමම්පිච්ච මල්වට්ටියක් ශ්‍රද්ධාවෙන් හදාගෙන ගිහිල්ලා දලදා හාමුදුරුවෝ වැඩ සිටින කරඬුන් වහන්සේ පෙනිපෙනී අපි ඒ ඉදිරිපිට ආසනයේ තැන්පත් කළා. හරිම මානසික සතුටක්.
ඉන් අනතුරුව අපි ඉදිරියේ දා සෙනගාඩු දවසක් කියලා හිතන්න. ඉදිරියේ වාඩි වෙලා හිතේ හැටියට වැඳගත්තා. හරිම සන්තෝෂයි. අර ඈත රනින් දිලිසෙන කරඬුන් වහන්සේ දැක දැක අපි වන්දනමාන කළා. දැන් පින්නතුනි මේ සිද්ධිය හොඳට හිතේ හිටියයි කියලා හිතන්නකෝ. මේක හිතේ හිටියාම මරණාසන්න වෙලාවේ ඔය සිද්ධිය හිතට එනවා. හැබැයි පින්නතුනි හිතට ආවේ මරණාසන්න වෙලාවේදී හිතට ආවේ අපි පූජා කරපු මල් වට්ටිය විතරයි. අර දැසට පෙනිපෙනි තමයි කරඬුන් වහන්සේ පෙනිපෙනි වැන්දේ. ශ්‍රද්ධාවෙන්. ඒ වුණාට දලදා හාමුදුරුවෝ වැඩ සිටින කරඬුන් වහන්සේ අපට අපේ ඇස් ඉදිරිපිට මැවුනේ නැහැ. අපිට මැවුනේ අර අපි පූජා කරපු සමම්පිච්ච මල් වට්ටිය. ආන්න මේකට තමයි කියන්නේ කර්ම නිමිත්ත. දැන් මම ඔය කිව්වේ කුසල කර්මයක්. අකුසල කර්මිකුත් ඔහොම වෙන්න පුළුවන් පින්නතුනේ. දැන් අකුසල කර්මයක් අපි හිතමු සතුන් මරණ කෙනෙක් කියලා. මේ සතුන් මරණ කෙනාට තමා සතුන් මැරීමට යොදාගත්ත පිහිය, කඩුව, කැත්ත මේ වගේ පොළු මුගුරු පේන්න පුළුවන්. මෙන්න මේකටයි අපි කියන්නේ කර්ම නිමිත්ත. ගති නිමිත්ත කියලා කියන්නේ පින්නතුනේ. ගති කියන්නේ උපතනේ. ගති නිමිත්ත කියන්නේ උපදින ස්ථානය. ඒ කියන්නේ ඊළඟ භවයේ අපි කොතනද උපදින්නේ කියලා අපට ඉංගියක් දෙනවා. ඉංගියක් පේනවා. ඉංගියක් පහළ වෙනවා. මොකද්ද? රන් මල් මාලා පේන්න පුළුවන්. දිව්‍ය රත පේන්න පුළුවන්. එහෙම නැත්නම් යම පල්ලන් පේන්න පුළුවන්. ඒ කියන්නේ නරක පැත්තේ. එහෙනම් හොඳ පැත්තේ නරක පැත්තේ දේවල් පේන්න පුළුවන්. ඒ නිසා හොඳ නරක දෙපැත්තේම ගති නිමිති පහළ වෙනවා. ඒ නිසා සමහරු නරක ගති නිමිත්තක්, අකමැති ගති නිමිත්තක්, බියවැද්දෙන ගති නිමිත්තක් පහළ වුණාම ඒ මරණාසන්න මොහොතේ ඉන්න කෙනා කෑ ගහන්න පුළුවන්. අනේ මාව පිච්චෙනවා. අනේ මාව දැවෙනවා. මට වේදනාව උහුලන්න බෑ. අනේ මාව තනි කරන්න එපා. අනේ මට යන්න බෑ කියා අඬන්න පුළුවන්, කෑ ගහන්න පුළුවන්. ඒ නරකය පේන නිසා. ඒ නිසා කෑ ගගහ අඬ යන්න බෑ කිය මැරෙන අය ඉන්නවා. ඊළඟට තවත් අය ඉන්නවා පින්නතුනේ මරණාසන්න මොහොතේදී ඒ වගේ කෑ ගැහිලි නෑ, දැඟලිලි නෑ, සිනාමුසු මුහුණින් මරණයටපත් වෙනවා. ඒ නිසා සිනාමුසු මුහුණින් මරණයටපත් වීම කියලා කියන්නේ එයාට පහළ වෙලා තියෙන්නේ එහෙනම් යහපත් ගති නිමිත්තක්. ඒ කියන්නේ සුගතිගාමී ගති නිමිත්තක් පහළ වෙලා තියෙනවා. ඒක නිසා තමයි අර සිනහ වෙවි මැරෙන්න පුළුවන් වනේ. පින්නතුනි අන්නේ වාසනාව අපිට උදා කරගන්න පුළුවන් නම් මරණාසන්න මොහොතේදී ඒ වාසනා ගුණය පහළ කරගත හැකි නම් ඊළඟ ප්‍රතිසන්දිය ස්ථිර වශයෙන්ම යහපත්. මේක තමයි ස්වභාවය. අපේ බලාපොරොත්තු ඒක වෙන්න ඕන. පින්වතුනි මෙන්න මේ විදියට චුතිසිත පහළ වුණාට පස්සේ ඊළඟට අපට එළඹෙන්නේ ප්‍රතිසන්දි සිත. චුතිසිත ළඟට එන්නේ ප්‍රතිසන්දි සිත. ප්‍රතිසන්දි සිත කියන්නේ නැවත උපතක් කියන එකයි. එතකොට හොඳ තැනක උපදින්න පුළුවන්. අර කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත හොඳට පහළ වුණා. හොඳට පහළ වෙන්න නම් ඒකට අවශ්‍ය කරන කුසල කර්ම, පුණ්‍ය කර්ම, යහපත් දේ කළා තියෙනවා. නැත්නම් නිකම් පහළ වෙන්නේ නැහැ.
ඊළඟට පින්නතුනි අපිට ප්‍රතිසන්දිය අයහපත් වෙනවා, දුගතිගාමී වෙනවා, සතර අපාගත වෙනවා. අර අයහපත් කර්මයක් මතක් වුණොත් අයහපත් කර්ම මතක් වෙන්නේ අයහපත් කර්ම කළ කෙනාට. ඒ නිසා නිතරම පුරුදු පුහුණු කරන්න ඕන යහපත් කර්ම මිස අයහපත් කර්ම නෙවෙයි. අයහපත් කර්ම කළොත් අපේ ඊළඟ භවයට කිසිම පිටිවහලක් එන්නේ නැහැ. ඒ නිසා සුගතියක පිහිටන්ඩ අපේ සිත පින්වතුනි අත්‍යවශ්‍ය දෙයක් තමයි සීලය. දන් දුන්නහම අපට අගහිගකම් නැති වෙනවා. ඒ වගේම සිල් ආරක්ෂා කරොත් පංච සීලය, අෂ්ටාංග සීලය, ආජීවශ්ටමක සීලය, දස සීලය මේ සිල් ආරක්ෂා කළොත් පින්වතුනි අපට අපේ ඊළඟ භවය ප්‍රතිසන්දිය සුගතියක ස්ථිරව උපදින්න පුළුවන්. ප්‍රතිසන්දි සිත යහපත් කරගන්න පුළුවන්. මොකද සීලය අත්‍යවශ්‍යයි. ප්‍රාණඝාත, දත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාව, සුරාව මේවායින් ඉවත් වී කටයුතු කිරීම. එතකොට අපි කාටවත් කරදර කළා නැහැනේ. සතෙකුට හිංසාවක් පීඩාවක් කළා නැහැ, අනුන්ගේ දේවල් සොරසිතින් අරන්නේ, කාම මිත්‍යාචාරයේ යෙදිලා නැහැ, බොරු කියලා නැහැ, මත් වතුර මත්ද්‍රව්‍ය අරගෙන නැහැ. ඒකට අපි තුල හැමතිස්සෙම ඇති වෙන්නේ මොනවද? කරුණාව, මෛත්‍රිය, දයාව, ලෙන්ගතුකම, පරහිතකාමී බව, අවිහිංසාව, පරිත්‍යාගශීලීත්වය, සංවර බව, විනයගරුක බව, සත්‍යවාදී බව, වචනේ විශ්වාසවන්ත බව, හොඳ සිහියෙන් කටයුතු කිරීම. මේ ගුණධර්ම ටිකනේ පින්නතුනි අපට ඉතුරු වෙන්නේ. ඒ නිසා අපි තුල අන්න ඒ මානසික தત્ත්වය ඇති කරගන්නයි වග බලා ගන්න ඕන. ඒකට සීලය අත්‍යවශ්‍යයි. එහෙනම් දන් දෙන්නත් ඕන, සීල් රකින්නත් ඕන. මොකද පින්නතුනි අපට භාවනාවකට යන්න බෑනේ සීලය නැතුව. භාවනාවට යන්න බෑ කියන්නේ නිවන් දකින්න බෑ සීල් නැතුව. සීලය ආරක්ෂා කරගෙන ඕන භාවනාවට යන්න. ඒ නිසා පින්නතුනි සීලය අපට අත්‍යවශ්‍යයි ඊළඟ භවයේ යහපත් ප්‍රතිසන්දියක් ලබන්න. ඊළඟ භවයේ යහපත් ප්‍රතිසන්දියක් ලබන්න සීලය අත්‍යවශ්‍ය කාරණයක්. එහෙනම් සිල් ආරක්ෂා කිරීම අපට ඕන කරනවා. සීලෙන් තොරව අපට සුගතියක් අත්පත් කරගන්න බෑ. එතකොට එක පැත්තකින් Taman නිවැරදි ජීවිතයකට පෙළඹෙනවා. Tamanගෙන් අනුන්ට කරදරයක් නැහැ, අනුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙනවා. තමා තුළ කෙලෙස් වර්ධනය වීම අඩු වෙනවා. තමා නිවැරදි ඍජු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ගුණධර්මයෙන් අනෝන කෙනෙක් වෙනවා. වගේම ඊළඟ ප්‍රතිසන්දිය යහපත් වෙනවා. මෙන්න මෙතෙන්ට අපි අනිවාර්යයෙන්ම එන්න ඕන පින්නතුනි. එහෙම නැත්තම් අපට කිසි දිනක නිර්වාණය සාක්ෂාත් කරන එක කරන්න බෑ, සිහිනයක් වෙනව විතරයි. පින්නතුනි දැන් ඔබට වැටහෙන්නේ නැති මේ මරණාසන්න මොහොතේදී මේ අනිත්‍ය ලෝකය තුල මරණාසන්න මොහොතේදී කුමක්ද අපි මතක් කරගන්න ඕන? මොන විදියටද අපි මරණයටපත් වෙන්න ඕන? දැන් මරුණට පස්සේ සමහරව හිතනවා මේ හිස් අවකාශයේ පාවෙමින් ඉන්න කාලයක් තියෙනවා, ඊළඟට ප්‍රතිසන්දියක් ලබනවා කියලා. ඒක ඊටාම වැරදි මිත්‍යා අදහසක්. මලාට පස්සේ පින්වතුනි නැවත ප්‍රතිසන්දියයි චුතිසිතයි අතරේ මේ හිස් අවකාශයේ පාවෙන අන්තරා කාලයක්, අන්තරා භවයක් නැහැ. ඒ නිසා අන්තරා භවයක් කිසිසේත්ම දක්නට නැහැ. අපි දන්නවා තේරවාදී මේ සසුන තුල
මේ ධර්ම මාර්ගය තුල කිසිසේත් නැහැ පින්වතුනි අපට අන්තරාභවයක්. ඒක වැරදි මතයක්. ඒක ආත්ම සංකල්පයට සම්බන්ධ මතයක්. දැන් සමහරු කියනවා මිනිය උඩ පාවෙමින් හිටියා, අවකාශي පාවෙමින් හිටියා, ගේ වටේට ගමන් කරමින් හිටියා. මෙහිම ගමන් කරමින් ඉන්න පුළුවන්. ඒ පින්නතුනේ අර පරදත්ත උපජීවී പ്രേත කොටස ඉපදුනොත් නැත්තම් പ്രേත ලෝක ඉපදුනොත් ඒ പ്രേතයෝ ඉන්න පුළුවන් තැනින් තැන. හැබැයි මියගිය එක්කෙනාගේ මැරිච්ච එක්කෙනා මේ ගිහිල්ලා ඔහුගේ ප්‍රාණකාරයෙක් මේ ඇවිදවිද ඉන්නෝ නෙමෙයි. ප්‍රාණකාරයා කියන වචනෙත් වැරදි වචනයක්. මේ ප්‍රාණකාරයෙක් ඇවිදවිද ඉන්නෝ නෙමෙයි. පාවෙමින් ඉන්නෝ නෙවෙයි. එහෙම එකක් නැහැ. එහෙනම් මොකද්ද වෙන්නේ? මෙතන චුතිසිත ඊළඟට ප්‍රතිසන්දිසිත කූඩල්ලා තමන්ගේ එක පැත්තක් අතහරින්නේ අනික් පැත්ත අල්ලගෙන. අන්න ඒ වගේ න්‍යායක් මේකේ තියෙන්නේ. ඒ නිසා චුතිසිත ළඟට ඒ එකම ප්‍රතිසන්දිය ඇති වෙනවා. අන්තරා කාලයක් නැහැ. සැරිසරන කාලයක් නැහැ. ඒ නිසා පින්වතුනි පරදත්තූප ජීවී හෝ പ്രേත කොටසක ඉපදුනොත් අන්නේ പ്രേත ලෝකෙ ඉන්න කෙනෙක් අර වැවිලා සැරිසරන්න පුළුවන්. එතකොට ඒක අර මැරිච් එක්කෙනා ගියේ නැතුව ඉන්න කතාවකට සම්බන්ධ කරන්න බෑ. ඒක වැරදි. ඒ නිසා මෙන්න මේ හරි හැටි තේරුම් ගත යුතුයි පින්වතුනි අපි. ඒක අත්‍යවශ්‍ය කාරණයක්. පින්නතුනේ අපි ජීවත් වෙලා ඉන්න කාලේ දැන් අපි වෙනුවෙන් චාරිත්‍රයක් හැටියට අපට මරුණට පස්සේ පුණ්‍යානුමෝදනාවක් කරනෝ ඥාතීන් එකතු වෙලා. මේ ඥාතීන් එකතු වෙලා අපි වෙනුවෙන් බෞද්ධ ජනතාව මහා සංඝරත්නය වඩම්මලා උන්වහන්සේලාට ආරාධනා කරලා උන්වහන්සේලාගෙන් පංචශීලයේ සමාදන් වෙලා දැහැත් ගිලන්පස පිරිනමලා මතක වස්ත්‍රයක් පූජා කරලා අනිත්‍ය මෙනෙහි කරලා වතාවක් දක්කලා දාන සීල භාවනා සංඛ්‍යාත පින්කම් 3ක් කරගන්නවා. මොකද මේ වෙලාවේ භික්ෂුව අනුශාසනා කරනවා. මේ මරණයේ තියෙන ස්වභාවය. කාටත් මරණින් බේරෙන්න ගැලවෙන්න බෑ. කවුරුත් මරණයට ගොදුරු වෙනවා. ඒ නිසා මැරෙන අපි හොඳින් ජීවත් වෙන්න කියන එක තමයි මැරිච්ච එක්කෙනාට නෙවෙයි මේ පණිවිඩය දෙන්න ජීවත් වෙලා ඉන්න අයට මැරිච්ච එක්කෙනා ආදර්ශයට ගන්න. ඔහු ජීවත් වුණා මැරුණා. එයා අපිට පාඩමක් ගන්නනෝ. නොමරින් මේ වෙලාවේ ඉන්න අයට කියනවා උඹලත් කවදා හරි මැරෙනවා මං වගේ. ඒ නිසා භික්ෂූන් වහන්සේලා මතක් කරලා දෙනවා හොඳ දේ යහපත් දේ කුසලකාමී දේ සදාචාර සම්පන්න දේ කරන්න දන් දෙන්න සිල් රකින්න භාවනා කරා. දැන් මේක අනුශාසනාවක් කරන්නේ මේ ඉන්න යහපත් කරන්න. එතකොට මෙතන දාන සීල භාවනා සංඛ්‍යාත ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවක් කරලා ඒ පිනත් අනුමෝදන් කරනවා. ඒක අපි කරන ඊටාම හොඳ යහපත් චාරිත්‍රයක්. අර මිය ගියේ කෙනාට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා. පින් ගන්නවද නොගන්නවද කියලා ඒක ඔහුගේ කාර්යයක්. අපේ යුතුයකම පින් දෙන එක. පින්නතුනේ මේ මතක වස්ත්‍ර පූජාව අපි මැරුණට පස්සේ කරන්න නෙමෙයි අපි ජීවත් වෙලා ඉඳිද්දිත් කරන්න පුළුවන්. ඒ කොහොමද? මම මැරෙන්න කලින් මා වෙනුවෙන් මටම පුළුවන් වස්ත්‍රයක් පූජා කරන්න. ඒකට අපි කියනවා ජීව මතක වස්ත්‍ර පූජාව කියලා. ජීව මතක වස්ත්‍ර පූජාව කියලා කියන්නේ ජීවත් වෙලා ඉද්දිම මා වෙනුවෙන් මමම වස්ත්‍රයක් ගෙනල්ලා අන්න එය තමා වෙනුවෙන්ම මහා සංඝරත්නයට සාංගිකව පූජා කරනවා. අචිරං වතයන් කායෝ පඨවින් අදිසෙස්සති චුද්ධෝ අපේත විඥානං
නිරත්තංව කලින් කරා. මේ අපේ ජීවිතයේ තියෙන අස්තිර බව ඒක සිහිපත් කරලා අපි මේ මතක වස්ත්‍රය ජීව මතක වස්ත්‍රයක් හැටියට පූජා කරනවා. පින්වතුනි අපට ඒ පින්කමත් කරගන්න පුළුවන්. මා වෙනුවෙන් වෙනින් කෙනෙක් මතක වස්ත්‍ර පූජාවක් කළත් නොකළත් පාංශුකුලේ දුන්නත් පින් කළත් නොකළත් එකයි. මමම මැරෙන්න කලින් මතක වස්ත්‍රයක් පූජා කරනවා. ඉතින් අනන්තවත් පින්වතුන් ඒ මතක වස්ත්‍ර පූජා කරනවා. ඔබටත් ඒ පින්කම කරගන්න පුළුවන්. ඔබේ විහාරස්ථානයට ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේලා මුණ ගැහිලා ස්වාමීන් වහන්සේ මට ජීව මතක වස්ත්‍රයක් පූජා කිරීම අවශ්‍යයි. අන්නේ ජීව මතක වස්ත්‍ර පූජාව මට සිද්ධ කරන්නට අවස්ථාවක් සලසලා දෙන්න කියලා කිව්වාම කාමදුරෝ ඒකට අවශ්‍ය කරන දේවල් කියලා ඔබට අනුශාසනා කරાવી කරන්න ඕන විදිය කියලා දෙයි. ඒ නිසා ඔබේ ජීවිතය තුළ අන්න ඒ කටයුත්තත් පින්නතුනි අපට සිද්ධ කරගන්න පුළුවන්. එතකොට මම ජීවිතයේ අනියත බව තවත් හිතුව වෙනවා. මම මරණය සිහි කළා වෙනවා. මරණානුස්මෘතිය වැඩුව වෙනවා. ඇයි? මම යම් දවසක මේ මැරෙනවා. මම මැරෙන්න කලින් මා මේ පින්කමත් කරගෙන තියාගන්න. එතකොට මම නැවත නැවත මරණය සිහි කිරීමක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් ඒක හොඳයිනේ පින්නතුනි. මේ මරණය සිහි කරන්න එය භාවනාවක් බවට පත් වෙනවා මරණානුස්මෘතිය. ඒක අපි කළ යුතුයි. මේ ලෝකේ අනියත බව දැකලා මේ ලෝකේ අවිනිශ්චිත බව දැකලා අපි උත්සාහ කරන්න ඕන අන්නේ අනියත බවින් අපේ ජීවිතේ තේරුම් ගන්න. අන්න එහෙම තේරුම් අරගෙන අපි කටයුතු කරන්න පුළුවන් නම් අපට පින්නතුනි ඊට හොඳ ප්‍රතිසන්දියකට අවශ්‍ය කරන මගහසර සකස් කරගන්න පුළුවන්. ඊළඟට අපි මරණාසන්න මොහොතේදී පින්නතුනි සිහිය හැතුව මැරෙන්න එපාය. හොඳ චුතිසිතක් පහළ වෙන්න නම්. දැන් සිහිය ඇතුව අපි මැරේද සිහිය නැතුව මැරේද කවුද දන්නේ? ඉතින් ඒ නිසා සිහිය ඇතුව මැරෙන්න අපි වග බලා ගන්න ඕන. සිහිය ඇතුව මැරෙන්න නම් සිහිය ඇතුව මැරේවා කියලා ප්‍රාර්ථනා කර කර හිටියට හරියන්නේ නැහැ. එහෙනම් මොකද්ද කරන්න ඕන? අපි කල යුතු වන්නේ ඒකට මෛත්‍රී භාවනාව කරන එකයි. හැබැයි නමට හරි ලකුණ දාගන්න නමට ඉස්සරහින් මේ දවසක් මෛත්‍රී කළා පැයක්මාරක් කළා නතර කළා හරියන්නේ නැහැ. ඒ නිසා කරන්න ඕන දේ තමයි මොකද්ද? ඉස්සෙල්ලා තමන් මේ මෛත්‍රිය පුරුදු පුහුණු කරන්න ඕන දීර්ඝ කාලයක්. ඒ දීර්ඝ කාලයේ මෛත්‍රිය පුරුදු පුහුණු කරනකොට එදිනෙදා ප්‍රායෝගික ජීවිතයට මෛත්‍රිය එකතු වෙන්න ඕන. එතකොට තරහා එන වාර ගන්න අඩු වෙන්න ඕන. හැම මොහොතෙම මෛත්‍රී සහගත සිතුවිල්ල අවදි කරගන්න අපි දැනගන්න ඕන. අන්නේ මෛත්‍රිය වැඩුවොත් සිහිමුලා නොවි මැරෙන්න පුළුවන්. අසම්මූල්ලෝ කාලං කරෝති. හොඳ සිහියෙන් මැරෙන්න පුළුවන්. එහෙනම් හොඳ සිහියෙන් මැරෙන්න අපටම කරගත හැකි ක්‍රියාවක් තියෙනවා. ඒ තමයි මෛත්‍රී භාවනාව. මේ මෛත්‍රී භාවනාව මම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකෙන් මිදේවා කියලා ඒක පින්නතුනි ඉස්සෙල්ලා තමන්ට මෛත්‍රී වඩා ගන්නවා. තමන්ට මෛත්‍රී වඩාගෙන ඊට පස්සේ අපි ලෝකයාටත් මෛත්‍රී කරනවා. ඒ නිසා මෛත්‍රිය වර්ධනය කරන්න පුළුවන්. මාමං අපාදකෝ හිංසි මාමං හිංසි දීපාදකෝ මාමං චතුප්පදෝ හිංසි මාමං හිංසි බහුප්පදෝ සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතාච කේවලා මේ ආදී වශයෙන් මෛත්‍රිය වඩන්න පුළුවන්. මාමං අපාදකෝ හිංසි
පාද නැති සතුන්ට. මාමන් දිපාදකෝ හිමි පාද දෙකක් ඇති සතුන්ට. ඔය කුරුල්ලොන්ට ඒ වගේ සතුන්ට පාද දෙකයිනේ තියෙන්නේ. මාමන් චතුප්පදෝ හින්සි දැන් පාද දෙකක් තියෙන අය මිනිස්සු විතරක් නෙමෙයි කියන එක තේරුම් ගන්න. මිනිස්සුන්ටත් පාද දෙකයි කුරුල්ලෝ වගේ සතුන්ටත් පාද දෙකයි. චතුප්පදෝ පාද හතරක් තියෙන අය ඉන්නවා. තිරිසන්ගත සතු ඕන තරම් ඉන්නවා පාද හතරක්. මාමං හින්සි බහුප්පදෝ බහුපාද ගොඩාක් පාද තියෙන සත්තු ඉන්න ඕනේ. දැන් හැකරැල්ල පත්තෑය වගේ සත්තු. ඒ වගේ ගොඩාක් පාද තියෙන සත්තුත් ඉන්නවා. එතකොට ඉස්සෙල්ලා පාද නැති සතුන්ට මෛත්‍රී කළා. ඊළඟට දෙපා ඇති සතුන්ට මෛත්‍රී කළා. ඊළඟට සිව්පා සතුන්ට මෛත්‍රී කළා. ඊළඟට බහුපා ඇති සතුන්ට මෛත්‍රී කළා. මෙන්න මේ විදියට මෛත්‍රිය ප්‍රගුණ කරන්න පුළුවන්. එහෙම නැත්නම් දිසා වශයෙන් මෛත්‍රිය වඩන්න පුළුවන්. තමන්ගෙන් පටන් අරගෙන උතුරු දිසාව, නැගෙනහිර දිසාව, දකුණු දිසාව, බටහිර දිසාව. ඊළඟට අනු දිසාවලට වඩන්න පුළුවන්. උතුරු දිසාව, උතුරු අනු දිසාව. නැගෙනහිර දිසාව, නැගෙනහිර අනු දිසාව. දකුණු දිසාව, දකුණු අනු දිසාව. බටහිර දිසාව, බටහිර අනු දිසාව. එතකොට 8යි. ඊළඟට උඩ දිසාව හා යට දිසාව. 10 පැත්තකට හිතලා භාවනා වඩන්න පුළුවන්. මේ හැම පැත්තකම ඉන්න සත්තු, පෙනෙන නොපෙනෙන සත්තු, දුර සිට ළඟ සිටින සත්තු, මේ හැම සත්වයක්ම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකෙන් මිදේවා. මේ විදියට මෛත්‍රිය වඩන්න පුළුවන් පින්වතුනි. එතකොට මෛත්‍රිය වඩන ආකාර ගණනාවක් තියෙනවා. හැබැයි ඉස්සෙල්ලම තමාගෙන් පටන් ගන්න. තමන්ගෙන් පටන් අරගෙන තමයි මෛත්‍රිය යන්නේ. ඊළඟට පුළුවන් තමන් ළඟ තම පවුලේ අය, තම අසල්වාසී අය, තම ප්‍රදේශයේ අය, තම පළාතේ අය, තම රටේ අය, මේ මුළු ලෝකේම අය, දියගොඩ සිටින සතුන්, අවකාශයේ සිටින සතුන්, සියලුම සත්වයෝ සුවපත් වෙත්වා කියලා මෛත්‍රී වඩන්නත් පුළුවන්. ඒක තවත් ක්‍රමයක්. එහෙම නැත්නම් කරණීය මෙත්ත සූත්‍රයේ තියෙනවා දීඝා වායේ මහන්තාවා මජ්ක්‍ධිමා රස්ස කානුකතෝලා දිට්ඨා වායේව අද්දිට්ඨා ඒච දූරේ වසන්ති අවිදූරේ භූතා වාසම් භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. එහෙමත් මෛත්‍රී කරන්න පුළුවන්. දීඝා වායේ දිග සතුන්, මහන්තාවා මහත සතුන්, මජ්ක්‍ධිමා මධ්‍යම ප්‍රමාණයේ සතුන්, රස්ස කුඩා සතුන්, අනුක සියුම් සතුන්, තූලා මහත වටකුරු සතුන්, දිට්ඨා වායේව පෙනෙන සතුන්, අද්දිට්ඨා නොපෙනෙන සතුන්, ඒච දූරේ දුර සිටින සතුන්, වසන්ති අවිදූරේ ළඟ සිටින සතුන්, භූතාවා ඉපදිච්ච සතුන්, සම්භවේසීවා උපදින්න ඉන්න සතුන්. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. එහෙම මෛත්‍රී කරන්නත් පුළුවන් පින්නතුනි. ඒ නිසා මේ මෛත්‍රිය හරියාකාරව අපි වර්ධනය කළොත් පින්වතුනි අපට පුළුවන් වෙයි අවසාන මොහොතේ සිහියෙන් මැරෙන්න. ඉතින් සිහියෙන් මරණයටපත් වෙන්න තමයි අපි උත්සාහ කරන්න ඕන. මොකද අවසිහිය ඇති වුණොත් කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත යහපත් චේතනාවක් ඇති වේද කියලා කියන්න බෑ, හිතන්න බෑනේ. ඒ නිසා මෛත්‍රිය කියන එක අත්‍යවශ්‍යයි ජීවිතේට. ඒ මෛත්‍රියෙන් අපි කටයුතු කරනවා නම් අපේ අවසාන සිත යහපත් කරගෙන ඊළඟ භවයේ ප්‍රතිසන්දියක් ලබන්න, හොඳ ප්‍රතිසන්දියක්, සුගතිගාමී ප්‍රතිසන්දියක් ලබන්න පුළුවන් වෙයි. ඉතින් අපි උත්සාහ කරන්න ඕන අන්න ඒ සඳහා අවශ්‍ය ඉඩහසර සකස් කරගන්න. එහෙනම් ඔබටද ඒ ඉඩහසර සකස් කරගන්නට අවබෝධය, ධෛර්ය, ශක්තිය, වාසනාව උදා වේවායි ප්‍රාර්ථනා කරමු. අද මේ උතුම් ධර්ම දානමය පින්කමෙහි සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ දෙහිවල පල්ලිදොර පාරේ පදිංචි
හිරන්ති ප්‍රනාන්දු මහත්මිය සහ සඳමාලි කොඩිකාර මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාගේ පුණ්‍යවන්ත සහභාගිත්වයෙනුයි. මේ පින්වතුන්ගේ ප්‍රධාන අරමුණ සැප්තැම්බර් 6 වෙනි දිනට වසර 103ක් වන ජන්මදිනය ලබන අවුරුදු 23කට පෙර මිය පරලොව ගිය ආදරණීය පී ජයරත්න සිල්වා පියතුමාටත් ජුනි 2 වෙනි දිනට වසර 93ක් වන ජන්මදිනය ලැබූ වසර 9කට පෙර මිය පරලොව ගිය ආදරණීය නීටා සිල්වා මව්තුමියටත් වහවහ සසර කෙලවර කොට උතුම් අමා මහ නිවන ලබන්නට මේ ධර්ම දානමය පින්කමේ පින් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දිලිනි ප්‍රනාන්දු, නිලූකා කොඩිකාර, ගයනි කොඩිකාර යන දූවරු තිදෙනාටත් කුසල් ඒෂාන් ප්‍රනාන්දු පුතුටත් දේශා ජයසූරිය යුවනි යුහස්නා නුවිනි නෙහස්නා ආදරණීය මිනිපිරියන් තිදෙනාටත් පුණ්‍යසිරි කොඩිකාර අයියා සහ කමලා සිල්වා පුංචි අම්මා ඇතුළු පවුලේ සෑම සියලු දෙනාටම ලෙඩ රෝග වලින් ආරක්ෂා වී නිදුක් නිරෝගී දිගාසිරි ලැබීමටත් මෙම උතුම් ධර්ම දානමය පින්කමේ ආනුභාවයෙන් ඉෂ්ට සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් සියලු වසංගත ලෙඩ රෝග වලින් ලක්වැසි ලෝවැසි සියලු දෙනා ආරක්ෂා වීමටත් ඒ වගේම මාගේ රටින් සහ මුළු ලෝකයෙන්ම මේ භයානක ලෙඩ රෝගය සදාහටම දුරු වේවායි ඊත සිතින් මේ පින්වතුන් ප්‍රාර්ථනා කරනවා. අතිපූජනීය ධර්මදේශකයාණන් වහන්සේ සහ වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ගයාන් දුෂ්‍යන්ත මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට තව තවත් මෙවැනි උතුම් පින්කම්වල යෙදීමටත් අවසන උතුම් අමා මහ නිවන සාක්ෂාත් කිරීමටත් මේ උතුම් ධර්ම දානමය පින හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. අවුරුදු 20කට පෙර මියගිය විමල් ජයසිරි බාප්පාට අවුරුදු 2කට පෙර මියගිය කේ ගුණවතී නැන්දනිය ඇතුළු පරම්පරාගත සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අත්පත් වේවා. හැකි ඉක්මනින් සසර දුක නිවා උතුම් අමා මහ නිවනින් සැනසේවා. පින් කැමති සියලු දෙවිවරුන්ටද මේ උතුම් ධර්ම දානමය පින්කමේ පින් අනුමෝදන් වී ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ පින්වත් පිරිස හිරන්ති ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පිරිස බොහෝම ආගමට දහමට ලැබී ශාසනයේ උන්නතිය සඳහා නිතරම කටයුතු කරන ඊටාම ගුණවත් පිරිසක්. ඒ නිසා අපි එයත් සිහි කැඳවමින් මේ වෙලාවේ ඔබ සියලු දෙනාටම යහපත වේවා, ශාන්තිය වේවා, ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනම සාක්ෂාත් වේවායි අපි එක් සත්ව ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.
වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මීට වසර 23කට පෙර පරලෝසපත් පී ජයරත්න සිල්වා ආදරණීය පියතුමන්ටත් මීට වසර 9කට පෙර පරලෝසපත් නීටා සිල්වා දයාබර මෞතුමියටත් පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමේ පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ දෙහිවල පල්ලිදොර පාරේ පදිංචි හිරන්ති ප්‍රනාන්දු මහත්මිය සහ සඳමාලි කොඩිකාර මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් පිරිසටත් වහවහාම සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.